නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ලෝකස්ස භික්ඛවේ සමුදයංච අත්තගමංච දේසිස්සාමි තං සුනාතති. ධර්මානුශාසනා විසදහැබර අනුග්‍රහකත්වයේ දරූ පින්නතුන් ප්‍රමුඛ ධර්ම ශ්‍රවණාබිලාසී පින්වතුනි, අනුග්‍රහක බවතුන් පරමත්ත ලෝකයේ සහ සම්මත ලෝකයේ අතරින් දේශනාවක් කියන මාතෘකාව තමයි අපිට ලබා දීලා තියෙන්නේ. පරමත්ත ලෝකය හා සම්මත ලෝකය වචනය අපි මාරු කරලා සම්මත ලෝකේ ඉස්සර කරගමු. ඒක තේරෙනවා ලෝකයාට. අනතුරුව පරමත්ත ලෝකය ගැන කතා කරමු. මේ කතා කිරීම සඳහා සංයුත්ත නිකාය 2 පොතෙන් මම ලෝක සූත්‍රයේම තෝරන්න තියෙනවා. සූත්‍ර දේශනා මේ ඉල්ලීම් වලට ගැලපෙන ඕන තරම් ත්‍රිපිටකයේ තියෙනවානේ. එතකොට අපි වකියෝලා මේවට ඉරි ගහගෙනත් තියෙනවා. අපිට ඒව සුන්දර තැන් හම් වෙලක් තිබෙනවා. ගැලපෙන එකට ගන්න පුළුවන්. සම්මත ලෝකය. සම්මත කරගත් ලෝකය. ලෝක සම්මතයන්. මහණනි සම්මුතින් නික්මවා නොයව්. වචන තියෙනවානේ. සම්මත ලෝකේ තමයි රටවල් වලට නම් තියලා තියෙන වෙනම. ඒවා වෙනම ආණ්ඩු තියෙන්නේ. පාලන රටාවල්. සාගර වලටත් නම් තියලා තියෙන්නේ. මොහොත ඉන්න මාළුන්ටත් නම් තියලා තියෙන්නේ. ඒ සම්මත ලෝකේ. ඔවුන් උපදිනකොට උපැන්න තාතිකයක් අරන් ඉපදුනේ නෑනේ. නමුත් සමූහ වර්ගයාටම ඔවුන් පාවිච්චියට ගන්න අය ඔවුන්ගේ හැඩරුවනෝ ගත් කල නම් තියලා තියෙනවා. ඒ වගේ ඒකේ ඊට පස්සේ ජීවත් වෙනකොට අපි ජීවත් වෙන්නේ රටක. ඒ රටට ජනතාවක් ඉන්නවා. පාලනයක පිරිසක් ඉන්නවා. පාලනය පහසු කරගන්න නීති ටිකක් දාලා තියෙනවා. නීති ගරුක වෙන්න ඕන ජනතාව. නීති ගරුක බව කඩන්න ගියොත් දඬුවම් ක්‍රමයක් සකස් කරලා තිබෙනවා. එතකොට මිනිසෙක් වශයෙන් ඉපදුනහම සමූහ සමාජයක ජීවත් වෙන්නේ. ඒ නීති සකසා තිබෙන්නේ අග්ගඤ්ඤ සූත්‍රයේ පැහැදිලි කිරීම වලට අනුව සාමකාමී පුරවැසියන්ගේ යහපත සඳහා. සාමයේ කඩන එක්කෙනෙක් දෙන්නෙකුට ඔවුන්ට කැමති පරිදි කැලෑ නීතිය රජ කරන්න දෙන්න බෑ. ඔවුන්ට එහෙම වුණොත් එහෙම ඔවුන්ව පාලනය කරන්න තමයි දඬුවම් දීලා තියෙන්නේ. ඒ පුද්ගලයෝ පාලනය කරන්න. ඊළඟට මේ සම්මත ලෝකයේ තවත් ඒකකයක් තියෙනවා. නිවස. මේ නිවස නැමැති ඒකක ගොඩක් එකතු වෙලා තමයි ගමක් රටක් හැදිලා තියෙන්නේ. නිවස තුළ ආණ්ඩුවක් තියෙනවා. අම්මා තාත්තා දූ දරුවන් මුතුන් මිත්තන් ආදී ගුණබුරු මිනිවියන් ආදී කොට ඇති මෙසේ පරම්පරා 2ක් හෝ 3ක් එකට ජීවත් වෙනවා. ඒ ආණ්ඩුව තුලත් පාලකෙක් ඉන්නවා. නිපදවන්නෙක් ඉන්නවා. ඒ වගේම ආරක්ෂා කරන්නෙක් ඉන්නවා. ඒ ආණ්ඩුව තුලත් පිළිගත් සම්ප්‍රදායක් තියෙනවා. මේ සම්මත බුදුන් වහන්සේ සර්වඥානයකින් භික්ෂූන්ටත් දාලා ඉක්මවා යන්න එපයි කියලා. එහෙනම් ගේ සමාජයේ වශයෙන් කටයුතු කරන ඔබටත් තේරුම් ගන්න ඕනේ මේ සම්මුතින් ගරු කරන මිනිසෙක් වෙන්න ඕන. මෙතනින් එහාට තවත් සම්මුතියක්. එකත් සම්මුතියක් තමයි. පුද්ගලයෝ වශයෙන් අපි මවලවට බිහිවි ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි භාවයෙන් යුක්තව හැදිලා වැඩිලා ස්ත්‍රී පුරුෂ භාවයෙන් යුක්ත ප්‍රධාන වශයෙන් පසු ඕනනම් කෙනෙක් පැවිදි වෙනවා. නැත්නම් වැඩිහිටියන් බවට පත් වෙලා මව්පියන් බවට පත් වෙලා කුටුම්බ සංරක්ෂණයන් කරලා සමාජෙම වගකීම් ඉටු කරලා සමාජයට යහපත් දූ දරුවන් දායාද කරලා ඔවුන් වෙනුවෙන් දායාද නැත්නම් හරි හම්බ කරලා ඒවත් පවරලා
ජීවන ගමන මරණින් අවසන් කරනවා. මේ ජීවන ගමන පුද්ගලයෙක් වශයෙන් පරීක්ෂා කරන්න ආරක්ෂා කරන්නට විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි රටකට එහෙම නැත්නම් බහුතරයේ බුදු සමය පරම්පරාවෙන් විශ්වාස කරන අදහන රටකට තවත් සම්මතයක් පනවලා තිබෙනවා. ඒ නීතිය ඉක්මවා යන මෙලොව ඉක්මවා යන පරලොවටත් බලපාන පරිදි මේ ක්‍රියාකාරකම් වල ප්‍රතික්‍රියා Taman පසුපස එන බව. ඔය මම ඔක කියන්නේ මෙහෙමයි. ආයතනයක වර්ධි කළොත් ඔහුට සේවයෙන් පහ කිරීම, වැටුප්පඩු කිරීම, ස්ථාන මාරු කිරීම ආදී දඬුවම්. යහපත් දෙයක් කළොත් සේවයෙන් උසස් කිරීම, වැටුප් පැඩවීම ආදී ප්‍රසාද දීමනා. ඒ රැකියාව තුළ පවතිනා වූ නැත්නම් ජීවිතය තුළ වරදක් කළොත් සිර දඬුවම් ජීවිතාන්තය දක්වා. පවතිනා වූ දඬුවම් ක්‍රමය වගේම ප්‍රසාද දීමනා සහ දඬුවම් ක්‍රමය වගේම එකක් තථාගතයන් වහන්සේ පැහැදිලි කර වදාරනවා. පුද්ගලයන් කරන ක්‍රියාකලාපයන්ට පුද්ගලයන්ගේ චේතනාවන් මුල් වන නිසා ඒ චේතනාව විසින් ඔහුට අදාළ සාධාරණයක් ඉටු කරනවායි කියලා. ඒ චේතනාව අනුව ඔහුට ඉටු කරන සාධාරණයට අපි සඳහන් කරන්නේ පව්පින් විපාක විශ්වාස කිරීම කියලා. ඒකත් සම්මතයක්. අපට නොපෙනුනත් සර්වඥවරු ඒක පැහැදිලි කරලා තිබෙනවා. ඉහාත්ම වශයෙන්ම මේ දේවල් සිදුවෙන බවට ඔය සතියග පුවත්පතක යන කතා කියවීම තුළින් මමත් දැකලා තිබෙනවා. අනුන්ට කළ දේ Tamanට පළ දේ. ඌරන්ට විදුලි කණු විදුලි වැට අටවා ඇටු පුද්ගලයා විදුලි ඇරටම අසු වී මියයි. එහෙමයි තිබෙන්නේ. සතුන්ගේ උගුරට උණු වතුරක් කොට සතුටු වී මරා දැමූ පුද්ගලයා උගුරේ පිළිකාවක් සැදී සතුන්සේ කෙඳිරි ගගා සිට මියයි. ලංකාවේ සිදුවන සිදුවීම. ඒ තමයි අයහපත් පැත්ත. වැරදිවල පව්වල විපාකේ Taman කරා එන බව. එහෙනම් යහපත් ක්‍රියාකලාපයන් මේවා අයහපත් ක්‍රියාකලාප කලේ විපාක ඉල්ලලා නෙමෙයි විපාක හම්බ වුණා. පාරිශුද්ධත්ව සාමාන්‍ය පිරිසුදු මනසකට එන්න යහපත් ක්‍රියාකල යුත්තේත් Tamanට විපාක ලබන්නට නෙමෙයි. එසේ නොවන බව තේරුම් ගන්න. ඒ අර සමාජ යහපත සඳහා කටයුතු කිරීම හොඳ මිනිස්කමක්. විපාකය කවදක් හොම ලැබෙනවද කියලා හොයන්න යන්න ඕන නෑ. නමුත් ඒකට තථාගතයන් වහන්සේ දිට්ඨාම වේදනීය, උපවජ්ජ වේදනීය, අපරාපරි වේදනීය වශයෙන් සහ ඉහාත්ම වශයෙන් සහ පරලෝ වශයෙන්ුත් සාධාරණ විපාක ලැබෙන බව පෙන්වලා තිබෙනවා. අන්න ඒ සම්මතයේ පිළිගැනීම කියන එක තමයි සම්මත ලෝකයේ අයහප නීති ගරුක වෙන එක, නීති කඩන්න නැති එක, පව් විශ්වාස කර පවෙන් වැළකෙන එක, යහපත් දේ කරන එක. තරමක් හොඳ සමාජයක්. තරමක් සාමකාමී සමාජයක්. සමාජගතක යම් තාක් දුරට සංසිඳන සමාජයක් හදන්නට මේ රටා දෙක උදව් වෙනවා. ඔනොහොමයි මට ඒ සම්මත ලෝකය ගැන කියන්න තියෙන්නේ. තව ටිකක් ඒක ඉතින් සෙවස් ගණනාවක් තිස්සේ ආපු මේ සංස්කෘතිය තුළ මව්පියන්ට දරුවන් සම්පත්තියයි තථාගතයන් වහන්සේ වදාර තිබූ බැවින් දරුවන්ගේ ලෝකයේ මව්පියන් සඳ ඉරුහා සමානයයි වදාර පැහැදිලි කරලා තිබෙන බැවින් වර්තමානයේත් ඒ වගේම මව්පියන් දරුවන් විශේෂගත් කල පූර්වාචාර්යවරුන් පූර්ව දේවතාවුන් වශයෙන් සලකා තිබෙන බැවින් ඔවුන් අතර ජීවිතාන්තය දක්වා නොබිඳෙන අන්‍යෝන්‍ය සෙනහසක් සම්බන්ධයක් තියෙන්න ඕන. අවුරුදු 25ක් 20ක් විතර තිස්සේ හදා වඩා පෝෂණය කර නොමිලේ කන්න දෙන්න පුළුවන් නම් දරුවන් වෙනුවෙන් මව්පියන්ට වයෝවෘද්ධ භාවයේදී අවුරුද්දක් දෙකක් මාස කිහිපයක් අදාළ උපස්ථාන ටික නොඅඩුව කරන්න ඒ සදාචාරයේ විසින් බැඳී ඉන්නවා. නොකලා කියලා ප්‍රශ්නයක් නැහැ. නමුත් නොකළොත් ඒකට පශ්චාත්තාපයේ සමග තමන්ගේ නොමිනිස්කම ප්‍රදර්ශනය වෙනවා. කළොත් ඒකට අදාළ යහපත් විපාක අනුව පරලෝ වශයෙන් හෝ මෙලෝ වශයෙන්ම තමන්ගේ දරුවනුත් තමන්ට එහෙම කරાવી. මේවා මීට වඩා විස්තර කරන්න අවශ්‍ය නැහැ. ඔබටම අත්දැකීම් තියෙනවා. මොකද මේ සාමාන්‍යයෙන් මම කියන දෙයක් නෙමේ.
බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනවා කියලා කියන එකේ තේරුම අම්මා දන්න බන, තාත්තා දන්න බන, ගුරුවරයා දන්න බන, පොලිස් නිලධාරියා දන්න බන, වෛද්‍යවරයා දන්න බන කියන එක නෙවෙයි කියලා. ඔය බන ටික ඔක්කොම දන්නවා. මේ බන ටික තමයි සාමාන්‍යයෙන් සමාජයේත් බොහෝ විට කෙරෙන්නේ. නමුත් බුදුවරු මීට එහා ගිය අපේ මේ දැක්මට පේනවට වඩා ගැඹුරු බණක් සහ තව ලෝකයක් දේශනා කරලා තියෙනවා. මේ අපි කතා කළේ සම්මත ලෝකේ ගැනනේ. ඔන්න සම්මුති. ඉතින් සම්මුතින් පිළිගන්න වෙනවා, පිළිපදින්න වෙනවා. නමුත් සම්මුතින් පරම සත්‍යයි කියලා හිතාන ඇලී ගලී ඉන්නට අනිවාර්ය කරගන්නට තරම් මුග්ධ විය යුතු නෑ කියලායි මට නම් හිතෙන්නේ. සමහර ඒවා සමහර සම්මුතින් දිවිහිමියෙන් රැකගත යුතු දේවල් වශයෙන් සලකනු ලබනවා අපේ අය. නොකලා කියලා ඇති වෙනසකුත් නැහැ. නමුත් එහෙම ඒ සම්මුතින්ට ඇලීම් ගැලීම් සිදුවෙන එකක් සහ ඒවා අනිවාර්ය අංග බවට. උදාහරණයක් වශයෙන් ගත්තාම මම දැකපු දේවල් එකක් දෙකක් කියන්නම්. අවමගුලක් සිදු වුණාම අවමගුලේ ආගමික කටයුතු කරන්න ගේ ඇතුලේ හොඳ නැහැ, එළියටම ගන්න ඕන. මේ ගේ ඇතුලේ ඉඩ තිබුණත් එළියට ගන්න ඕන සමහර අය. ගේ ඇතුලේ නොතෙමී කරන්න තිබුණත් තද වැස්ස තිබුණත් එමිතෙමී හරි එළිය කරන්න ඕන. ඒ සමහර සම්මුතින්ගේ හැටි. ඒ වගේම අපට අයිති නැති ලෝකේ පුරා එක එක්කෙනාට එක එක කාලවලට අවුරුදු උදා වෙනවා. ලෝකෙට නම් උදා වෙන්නේ අවුරුද්දකට සැරයක් එක ජනවාරි 1 වෙනිදාට. තවත් ආගමික නැත්නම් ආගමික කෙනා අවුරුදු තියෙනවා. එළම අපටත් තියෙනවා හැම එකක්. ඒකට නමකුත් දාලා තියෙනවා සිංහල සහ හින්දු කියලා. ඒ දෙගොල්ලන්ම තියෙන නිසා. මේක මම දකින්නේ ජාතියක් වශයෙන් අරුණාම ආගමක් වශයෙන් වැදගත් එකක් නෙමෙයි. ඒ වගේම ඒ නැකත් කියන ක්‍රියාවලිය බුදුවරු ලෝකෙට අගය කොට සැලකුව එකක් නෙමෙයි. බුදුන් වහන්සේ වදාරන්නේ අත්තෝ අත්තස්ස නක්කත්ත කිංකරිස්සාන්ති තාරකා කියලා. වැඩක් කරන්න ඕන නම් වැඩේ කරන එකයි කරන්න තියෙන්නේ, තරුමනවා කරන්නද කියලා අහලා තියෙනවා නක්කත ජාතකයේදී. ඒ වගේම ඒ වෙලාවල් හරියටම මේවා කළ යුතුයි කියලා සමහර අය දිවිනසා ගන්න හදනවා නොකොලොත් එහෙම. ඉතින් මම මේක මට මා පිළිබඳව තියෙන අත්දැකීම කියන්නේ ඒවා ඒ කියන්නේ සම්මුතියින් නිගරු කරන්නට අවශ්‍ය නැහැ, කියන්නේ ඒවට පහර ගන්නට අවශ්‍ය නැහැ. නමුත් ඒවා යථා තත්ත්වයේ තේරුම් ගන්න ඕන. ඒ නිසා මා දන්නවා මම ළමා කාලය තුළ මව්පියන් යටතේ ජීවත් වෙච්ච මේ චාරිත්‍ර වාරිත්‍ර අම්මා තාත්තා කරන විට තාත්තලා කෑම කවන විට කළා. තරුණයේදී මම සමාජයෙන් මව්පියන්ගෙන් බොහෝ විට වෙන් වී ජීවත් වෙන්නේ. එදා පටන් අද දක්වා කිසිම දවසක මගේ දාන වේලාව එහෙම නැත්නම් මගේ චාරිත්‍ර වාරිත්‍ර වෙනස් කරලේ නෑ මම. අවුරුදු ආවා කියලා හරි 아무ත්තක් මොකක්වත් තිබුණේ නෑ මට. හැබැයි මම බොහොම හොඳින් ඉන්නවා, කිසිම අඩුවක් වෙලත් නෑ. ඉස්සරට වඩා හොඳින් ඉන්නවා. ඉස්සරට වඩා බෞද්ධ ජනතාවගේ ලෙන්ගතුකමට පාත්‍ර වී ඔවුන්ගේ ගෞරවයට පාත්‍ර වී ඔවුන්ගේ ආදරය දිනාගෙන ඔවුන්ගේ උදව් උපකාර ලැබමින් ඉන්නවා. හැමදාටත් වඩා මගේ ජීවිතේ වර්තමානයේ එදා සිට අද දක්වාමත් ඉදිරියටත් මම දන්නවා හොඳයි කියන්න. ඒ නිසා ඔන්න මට පේන ලෝක සම්මුතියන් ගැන සඳහන් කළා එකක් දෙකක් විතරක්. නෑ. අපි කලාතුරකින් ගෙවල් වල අවමගුල් උත්සව කරලා තිබෙනවා, කිසිම වැඩක් වෙන්නේ නෑ අවමගුල් උත්සව කරයි කියලා. අර හදාගත්ත බයක්. එහෙමත් නැත්නම් තවත් කතාවක් තියෙනවා. එකක් කියන්නම් මේ මොකක්ද ඒකට කියන්නේ, අඟහරුවාදට සිකුරාදට අවමගුල් කරන්න හොඳ නැද්ද මොකක්ද කතාවක්. මම එහෙම හිතලම කරලත් තියෙනවා අවස්ථාවසයගේ. එහෙම කරයි කියලා ඒ කරපු තැන මොකක්ද කියලා කියන්නේ නැහැ. ඒ අදාළ කාටවත් කිසි අවඩක් උනේ එහෙම නැහැ. ඒ නිසා ඒවා මේ අපට පරිසරය විසින් පනවපු සදාකාලික සත්‍ය පරම නිත්‍ය වශයෙන් සලකන්නට අවශ්‍ය නැහැ. ඒ සාමාන්‍යයෙන් පව්පින් දෙක සම්බන්ධයෙන් ගත් කලත් පව් කරන්න එපා කියලා හරවනහම අනිවාර්ය කරලා නැහැනේ. ඕනකේ කරලා දුක් විඳපුවාවයි. යහපත් දේ කරන එක හොඳයි කියලා. අන්න ඒ වගේ මේ සාමාන්‍ය චාරිත්‍ර වාරිත්‍ර සම්මත ලෝකෙට පිළිපැදීම යහපත් වෙන අතර නමුත් ඒක පරමාර්ථම තත්ත්වේ නොවන බව තේරුම් ගන්න වෙනවා. දැන් අපි මේ කතා කළේ ඇහැට පෙනෙන එක එක පුද්ගලයා සම්බන්ධ ලෝක. නමුත් තථාගත පුතුමයාණන් වහන්සේ මේ ලෝක සූත්‍රයේ පැහැදිලි කරලා තින්නේ ඔය ක්‍රමේ තවත් ලෝකයක්. ඒක තමයි මේ
ආරාධිත පින්නතුන් නැත්නම් අනුග්‍රහක බවතුන් අපට දීලා තියෙන වචනේ. පරමත්ත ලෝකේ. පරමත්ත ලෝකයක් සමහර විට මා විග්‍රහ කරනවට වඩා වෙනස් ආකාරයට යම් යම් විග්‍රහ කරනවා ඇති. නමුත් මා පැහැදිලි කරන්න හදන්නේ. මෙන්න මේකේ තිබෙනවා මහණෙනි මම ලෝකයත් ලෝකේ හට ගැනීමත් ලෝකේ ඉක්මවා යාමත් එහෙමයි ඒකේ තියෙන්නේ. දේශනා කරන්නයි යන්නේ. ඒ ලෝකේ මොකද්ද? මේක ලෝක විග්‍රහ කරන ආකාරයෙන් ගත්තහම ඒ ලෝක කියන්නේ අර ඉමස්පින් චපන භ්‍යාමත්තේ කලේබරේ ලෝකංච පඤ්ඤාපේමි ලෝක සමුදයංච නිරෝධංච නිරෝධගමණි පටිපදංචි කියලා පෙන්නලා තිබෙනවා. භ්‍යාමත්තේ කලේබරේ කියන එක මවයක් පමණ ශරීරය කියලාත් කතා කරනවා. හැම නුනත් කමක් නැහැ. නමුත් මේ ලෝක කියන්නේ එතකොට කයට කියලා හැම ගන්න එපා. මේකට අනුව ගත්තල නම් ලෝක සමුදය සහ ලෝක හට ගැනීම සහ ලෝකයේ ඉක්මවා යාමක්. එතකොට ශරීරය හට ගැනීම ශරීරයේ ඉක්මවාමක් කියලා දකින්නේ නැහැ. මම නම් දකින්නේ ලෝකයේ සහ ලෝක සමුදය කියන්නේ දුක සහ දුකේ හට ගැනීම. අත්ංගමය කියන්නේ දුක පරාජය කිරීම, දුක ඉක්මවා යාම. අන්න බුදුරජාණන් වහන්සේලා පුද්ගලයා මුල් කොටගත්ත තවත් ආවේනික ලෝකයක් දේශනා කරන ආකාරය. ඒක තම තමන්ගේ පෞද්ගලික කාරණාව. එතකොට ඒ ලෝකපදයට තවත් ටිකක් අර්ථයක් ගන්න වෙනවා මේ සංයුත්ත නිකායේ කන්දක වග්ගයට ගියොත් එහෙම. එතකොට ලෝක කියන්නේ කයටත් නෙමෙයි. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. අන්න පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධයටපත් වී දුකක් ගෙන දෙන එක තමයි ලෝකේ සහ ලෝක සමුදය. එතකොට මේ දුකටපත් වීම ලෝකයයි, දුකින් ඉක්මවා යාම ලෝක නිරෝධයයි, අත්ංග ඉක්මවා යාමයි. අන්න තනිව පෞද්ගලිකව කෙනෙක් කළ යුතු කාරණාව. අර සියලු යහපත් ප්‍රමිතීන් සම්මත පිළිගැනීම් ඔස්සේ ආපුහම සාධාරණ මිනිස්සෙක්, යුක්තිකාරක මිනිස්සෙක්, මනුස්සකම අගයන මිනිස්සෙක් ඉන්නවා. නමුත් ඔහු ඉන්නේ තවදුරටත් පෘථග්ජන භාවය තුළ. ඔහුට සුපිරි මිනිසෙක් වෙන්න තාම බෑ. සුපිරි මිනිසෙක් බවට පත් වුණා වූ තථාගත බුදු පියාණන් වහන්සේ සුපිරි මිනිසෙක් බවට පත් වෙලා ඊට වඩා ලොකු සැනසෙල්ලක් ජීවිතවල විඳින්න අර සම්මත පුද්ගලයා සැප දුක් දෙකක් විඳින අතර ලෝක ස්වභාවයන්ට සිදුවෙනා වූ කාරණාවලදී ඇලීම් ගැටීම් නිසා කලබලයට දුකටපත් වීමකුත් සිදු වෙනවා. හරි සම්මත ලෝකයේ ආචාර ධර්මයන් ගරු කරා ඉටු කළයි කියලා ඒ සම්මත ලෝකයේ සිදුවෙනා වූ අටලෝ දහමේ මාරුවීම් වලදී ඒවායේ අකම්පිත බව මේ සම්මතය පිළිගත් ලෝකයාට කාටවත් වැළකීලා අකම්පිත බවෙන් වැළකීලා ඉන්න බෑ. කම්පිත බව තියෙනවා. අඬනවා, දොඩනවා, වැළපෙනවා, සිහි නැති වෙලා වැටෙනවා, මැරිලා වැටෙනවා, රෝගී වෙනවා කාරණා. ඔවුන්ට පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස කම්පති. ලෝක ධර්මයන් ඔවුන්ට තර්ජනය කරනකොට ඔවුන්ගේ සිත කම්පණයටපත් වෙනවා. අශෝකං නෙමෙයි සෝකං. විරජං නෙමෙයි රජං. කේමං නෙමෙයි න කේමං. අන්න අර ලෝක සම්මතය පිළිගත්තයි කියලා මේ ගාථාවට අදාළ තැනට එන්න බෑ. නමුත් පරමත්ත ලෝකෙ පිළිගත්තොත් එහෙම මේ ගාථාවේ කතාව අපට අදාළ වෙනවා. පුට්ටස්ස ලෝක ධම්මෙහි ලෝක ධර්මය අපට තර්ජනය කරයි යම් අවස්ථාවල. නමුත් සිත යම් ආකාරයෙන් කම්පා නොවේද? කම්පා නොවන තැනකට අන්න ලෝකේ ජය ගැනීම. එහෙම නැත්නම් ලෝකේ උත්තරීතර වීම, ලෝකෝත්තර වීම. ලෝකේ පෘථිවිය ඕකෙන් ඈතර වීම කියලා ගන්න පාර්ථයක් ඒකට. මේ ලෝක තත්වය තුල පෘථග්ජනයා ලෞකිකයි, තථාගතයන් වහන්සේ වදාළ සුපිරි මිනිසා ලෝකෝත්තර වෙනවා. මිනිසා කියන්නේ මම පිරිමියාට එහෙම නෙමෙයි සමස්ත මිනිස් සමාජයට. අනේ අනුව මේ බුදුන් වහන්සේ වදාළ ලෝකයේ තේරුම් අරගෙන ලෝකේ ජය ගන්නකොට අර පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං අස්ස නකම්පති කියන පදේ
සඳහන්. ලෝක ධර්මයේ අපිට තර්ජනය කළාට කිසිම කම්පනයක් නැහැ. අපි ශෝක කරන්නේ නැහැ අශෝකං. ඒ වගේම අපි රජස් පිරිසිදු වෙලා නැහැ විරජං. ඒ වගේම අපි කලබල වෙලා අඬදොඩ වෙලා පෙන්නේ සංසුන්. ඒ අර සුපිරි මිනිසට ලැබෙන දායාදය. අන බුදුරු මේ ලෝකෙට මේ කාරණා එලි කරලා ඒ ක්‍රියාදාමයේ ලෝකේ පැවතිය යුත්තේ අතීතයේ පමණක් කියලා දේශනා කරේ නැහැ. හැමදාම වර්තමානයේ වෙන්න ඕන. අතීතයේ ඔක සිදු වෙලා තිබිලා ශූන්‍ය වෙලා ගිහින් තිබෙනවා. අපි ආයෙත් වර්තමානයේ මේක ඇති කළොත් එහි වටිනාකම ඉදිරියට තේරෙනකොට තවත් ජනගහනය වැඩි වෙනකොට තවත් ප්‍රශ්න වැඩි වෙනකොට අධිකරණ ක්‍රියාමාර්ගයකට නොයන ගහමරා ගන්න කපා කොටා ගන්න ලෝභයේ ද්වේෂයේ මෝහය වපරන ක්‍රියාමාර්ගයකට නොයන විසඳුමක් පුදුම නෛතික විසඳුමක් පුදුම දෛනික විසඳුමක් බුදු සමය තුළ තේරුම් තිබෙන බව තේරුම් ගත්තාම මිනිසායකට නැඹුරු වෙනවා. මොකද අර වගේ වියදම් නැහැ, අර වගේ කපා කටා ගැනීම නැහැ, ලේනරක් වෙන්නෙත් නැහැ. ඒ නිසා ඒක බුදුන් කල, මහින්දාගමනය කල, දුමින්දාගමනය කල, දළදාගමනය කල, නිදහස ලැබුණ කල, මෙකල සහ ඉදිරියටත් හැමදාමත් තවත් අවුරුදු ලක්ෂ 5-10ක් ගියත් වර්තමාන නම් වූ අවස්ථාවේ මිනිසා විසින් ප්‍රයෝජනට ගත දෙයක් තමයි මේ ලෝකංච බික්කවේ සමුදයංච සහ අත්තගමංච. දැන් මට නම් පේරෙන්නේ මේ ලෝකේ හට ගැනීම කියලා මොකද්ද? බලමු අපි හොයාගන්න. තව ටිකක් පැහැදිලි කරන්නම් පොතටම යන්න නැතුව පොත ඕනෙම නෑ මම මේ සූත්‍රය තියාන හිටියට. පොත තියාන හිටියට. දැන් මේ ඔබේ ලෝකය මේක එක්කෙනෙක් වශයෙන් ගන්න එපා මේ පරමත්ත ලෝකයේදී. ඕක බෙදන්න ඇහැ, කන, නාසය, දිව, කය කියලා දොරවල් 6කට. දොරවල් 6කින් ලෝකෙත් සමග සම්බන්ධ වෙලා අරමුණු ගැනීම නම් වූ ක්‍රියාකලාපයකට ඔබ යනවා. අනිවාර්යෙන් යනවා හැම දිනෙකම. ඉන්ද්‍රිය තිබෙනවා නම්. නමුත් මෙන්න මෙතනදී මේ සිදුවෙන ආධ්‍යාත්මික ක්‍රියාවලිය ලෝකස්ච වික්කවේ සමුදයංච කියන தത്വයට අහු වෙන බව සාමාන්‍ය ජනතාව දන්නේ නැහැ. අන්න බුදුවරුන් අර නොදෙසූ දහමක් දේශනා කරනවා, නොපෙන්නූ මගක් පෙන්වනවා කියලා කියන්නේ මෙන්න මෙතන තිබෙනවා වර්ධින තැනක්. මේ නිසයි සැප හොයන ලෝකෙ දුකටපත් වෙන්න සිදු වෙන්නේ. ඒ නිසා මෙන්න මේ වරද ඔබ කරගෙනයි ඉන්නේ. බුදුවරු හමු වෙනකොට ඔබේ වයසට අනුව නැත්නම් ධර්මයේ හමු වෙනකොට ඔබ යම් ගත කළ වයසකට අනුව මේ වරද කරගෙනයි ඉන්නේ. දැන් මින් පස්සේ ඔබට තියෙනවා ආය වරද කරගන්න නැතුව වෙන නිසා කළ වරදෙන් නිදහස් වෙන්න. එහෙනම් ලෝකස්ස බික්කවේ සමුදයන්ත දුකටපත් වීම සහ හේතුව. අත්තගමංච දුක ඉක්මවා යාම. අන්න පරමත්ත ලෝකයේ තිබෙන්නේ ඔබේ කය තුල වගේ වුණාට කයේ පවතින සිත තුල සිත එකක් වශයෙන් පාඩම් කරන්න එපා. අනන්තපතක් මම කියලා තියෙනවා. මව කුසින් බිහි වූ තැන් පටන් මේ අනතුරු තිබෙන සිතක් නෙමේ මිනිස්සෙන්ට තිබෙන්නේ. මොහොතින් හටගෙන නැසෙන චිත්තසයිසික සමූහයක්. ඒ චිත්තසයිසික ටික චිත කියන එක ඇතුලේ තියෙන ගති ලක්ෂණ වලට චෛසික කියලා කියනවා. ඒ සිත් හට ගන්නට ඇස කන නාසය දිව කය කියන පහ උදව් වෙනවා. එවන් සිත් හට ගන්නවා. ඒ සිත තුළ ක්‍රියාවලිය තමයි පරමත්ත ලෝකේ. දැන් අපි යමු බලන්න. කතමෝච බික්කවේ ලෝකස්ස සමුදයෝ. එතකොට කොහොමද මේ පංචස්කන්ධ ලෝකය හටගන්නේ? ඔන්න ලෝක කියන වචනයට තව පංචස්කන්ධ කියන වචනයක් ගත්තා. එතකොට ඒ අනුව ගත් කල මට තේරෙනවා පංචස්කන්ධය හටගන්නේ ඇහැ තුල කියලා කියන එක. කන තුල, නාසය තුල, දිවක තුල ආපහු පංචස්කන්ධ ලෝකයක් හට ගන්නවා. නමුත් මේ සූත්‍රයට ගැලපෙන්නේ නැහැ සමහර දේශනා. ඒගොල්ලෝ මේ ඇහැ තුල හට ගන්න පංචස්කන්ධයක් ගැන කියන්නේ නැහැ. වේදනා සංඥා සංකාර හතරක් කියලා රූප ශරීරය කියලා කියනවා. හැබැයි මේ සූත්‍රයට ගැලපෙන්නේත් නැහැ. බලමු කොහොමද තියෙන්නේ කියලා. ඔන්න එක උදාහරණයකින් ගන්නවා. අපි උදාහරණ 5ක් කතා කරමු ඊට පස්සේ. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං. ඔන්න මේ පංචස්කන්ධ ලෝකේ නැත්තම් දුක හට ගන්න හැටි පෙන්නනවා.
දැන් චක්කු කිව්වහම ඔබ ඉගෙන ගත්ත ඇහැ කියන තැන ඉඳලා බලන්නත් එපා. අපි ඒවා ඊට වඩා ගැඹුරින් පෙන්නනවා. අපි සාමාන්‍යයෙන් චක්කු කියන්නේ අක්ෂි ගෝලයටනේ. නමුත් බුදුරජාණන් වහන්සේ චක්කු විග්‍රහ කරලා තිබෙන්නේ ඇස තුල පවතිනවා ප්‍රසාදේ වගේ ප්‍රසාදය කියලා අරමුණු ගන්න පුළුවන් හැකියාවක්. ඒක තුල බාහිර ලෝකෙට රූප සටහන් පතිත වෙන්න පුළුවන් හැකියාව අරමුණු ගන්න පුළුවන් හැකියාවට ප්‍රසාදේ නැත්නම් ඇස කියනවා. සිත උපදින්න පුළුවන් තැන. එහෙම නැත්නම් චක්කු කියන්නේ ඇසේ සිතට. ඇට නෙමෙයි මෙතන. ඇසෙන් පහළ වෙන සිත. ඒ වගේම කැඩපතක් තුල අපේ පින්තූරයේ පතිත වෙනවා වගේ ඉස්සරහින් බලනකොට ඇස් අරගෙන හිටපුවාම ලෝකේ තියෙන ඕනෑම දෙයක සෙවණැලි ටික ඇත ඇතුලේ පහළ වෙනවා ප්‍රතිබිම්බ වශයෙන්. පහළ වුණාට පේන්නේ නැහැ. අදාළ දේ යොමු වුණාම ඒක විතරක් පේනවා. ඔය ඔබ යම් වෙලාවක නිවසේ වාඩි වෙලා පතක් බලමින් හෝ රූපවාහිනී යන්ත්‍රය අරමුමින් ඉන්නවා. ඔබේ අවධානය රූපවාහිනී ඉතරයට. මෙතනින් දුව හෝ පුතා යනවා. ගියා ඇහැට සෙවණැල්ලක් වැටුණා. නමුත් අවධානය යොමුනේ නැහැ. අවධානය යොමු වෙලා තිබෙන්නේ කොහාටද? රූපවාහිනී ඉතරයට බැවින් දකින්නේ නැහැ. එහෙනම් දකින්න මේ ගෝචර රූපයට අවධානය යොමු වෙන්න වෙනවා. දැන් ගෝචර රූපයේ ඉදිරියෙන් තියෙන දෙයක් නෙවෙයි. ඉදිරියෙන් තියෙන දේ ගෝචර රූප කිව්වොත් අටවිසි රූපේ බොරු වෙනවා. මොකද අටවිසි රූපේ ශරීරය ඇතුළේනේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ විග්‍රහ කළාද නැද්ද මම දන්නෙත් නැහැ. පස්සේ කාලේ පොත්වල තියෙනවා. කොහොම වුණත් අටවිසි රූපේ විග්‍රහ කරන්නේ මේ මහා භූත රූප 4යි උපාදාය රූප 24යි කියලානේ. ඒවා ලෝකේ තියෙන්න බෑ. නමුත් ඒ නිසා බාහිර පවතිනා වූ හැඩයක් ඒක සෙවණැල්ල රූපයක් වශයෙන් ඇසේ පහළ වුණාම ඇසේ පහළ වෙන රූපේ තමයි රූප රූපය. අන්න දැන් මේ දෙක එකතු වෙන එක තමයි පෙන්වන්නේ චක්කුංච පටිච්ච රූපේච. අන්න ඒක හඳුනා ගන්නට සිත පහළ වෙන එක ඇසේ හඳුනන සිත. දැන් අතීතයක් ගන්න වෙනවා නිකම් බෑ. මන්දයත් මවකුසෙන් බිහි වුණ කුඩා දරුවා ඇස් ඇරලා අහස දිහා බුඩ බලන් ඉන්නකොට පේනවා ලයිට් වැටලා තියෙනවා. මොනවද කියන්න දන්නේ නැහැ. කණ්ණාඩියට වැටෙනවා වගේ. ඒ කියන්නේ ඒවා පිළිබඳව හඳුන්වා දීමක් නැත්නම් එහි හරි වැරදි බෙදනා දීමක් නැත්නම් ඒකට අදාළ සැප වේදනා හරි දුක් වේදනා හරි උපේක්ෂා වේදනා මොකුත් හටගන්නේ නැහැ. කණ්ණාඩියට පින්තූරයක් වැටෙනවා වගේ තමයි. එහෙනම් මේ වේදනා හැවත් විඳීම් අපි හදාගෙන පුරුදු කරගත්ත අතීතයක ප්‍රතිඵලය. දැන් චක්කුච්ච පටිච්ච රූපේච ගන්නකෝ ඔබට මුණ ගැහෙනවා ඇහැට ඔබේ අමනාප පුද්ගලයෙක්. ඔහුම මුණ ගැහෙනවා තව කෙනෙකුට ඔහු මනාප පුද්ගලයෙක්. ඔහු හිතවතෙක් එක්කෙනා ඉදිරියෙන් ඉන්නේ. දැන් අන්න එතනදී අපිට තේරුම් ගන්න පුළුවන් මේ පුද්ගලයා නෙවෙයි මේ වදේ අපිට ගෙනත් දෙන්නේ අපි හදාගත්ත මේ අතීතය කියලා. විරුද්ධවාදී වශයෙන් සලකන කෙනාටත් තින්නම් සංගති පස්සෝ. මේ ප්‍රසාදයත් ගෝචර රූපයත් චක්කු විඥානයත් එකතු වෙනකොට තුන එකතු වීමෙන් එකතු වීම පස්සයයි කියනවා වට වඩා මම දකිනවා. එතකොට පස්ස ස්පර්ශය පහළ වෙනවා. මොකද්ද ස්පර්ශය පහළ වෙන්නේ? අර පුද්ගලයා මගේ හතුරෙක් කියන එක. ඒක එයාගේ ළඟ නෙවෙයි තියෙන්නේ මගේ. මං හදාගත්ත එකේ. දැන් ස්පර්ශයේ ප්‍රත්‍යවීමෙන් ඔබට දුක් වේදනාව. ඒ පුද්ගලයා තව කෙනෙක් දකිනවා. ඔහුගේ කල්යාණ මිත්‍රයෙක්. ඔහුටත් ස්පර්ශය පහළ වෙනවා. නමුත් පස්සපච්චා වේදනාව සැප වේදනාව. දැන් මේ සැප සහ දුක දුන්නේ පුද්ගලයාද? ඔබ හදාගත්ත ඔබේ මතයද? ඔබ හදාගත්ත ඇලීම හෝ ගැටීමද? පස්සපච්චා වේදනා. ඔන්න බුදුරජාණන් වහන්සේගේ පරමත්ත ලෝකයේ විග්‍රහ වෙන හැටි. ඒ වේදනාවට හතුරෙක් බැවින් ඔබ ගැටෙනවා. ද්වේෂය එකතු කරගන්නවා. මිතුරෙක් බැවින් ඔහු ඇලෙනවා. ලෝභය එකතු කරගන්නවා. වේදනාපච්චා තණ්හා. මේ ලෝකේ නැත්තම් දුක හට ගන්න හැටි. දැන් තණ්හා වුණාම ඊට පස්සේ තව පොඩි වැරද්දක් සිද්ධ වෙනවා. අවසන් කරන්න බැරි, නොගැටි අවසන් කරන්න බැරි, හේතු ඉතුරු නොකර අවසන් කරන්න බැරි චිත්ත අභ්‍යන්තර ගත වීමට අවශ්‍ය සුදුසුකම සපුරාලනවා උපාදාන.
දැන් ඇස තුල අරමුණ කෙරෙහි ඇලීම නැත්තම් ගැටීම උපාදාන. උපාදාන වුණාම මේක චිත්ත අභ්‍යන්තරයේහි අනුසය කියන හේතුවක් වශයෙන් නැත්නම් යටිහිත කියන අර්ථයෙන් නැත්නම් භවංග කියන අර්ථයෙන් වගේ විවිධ වචන පාවිච්චි කරනවා. සාමාන්‍ය භාවිතයේ නැති අවශ්‍ය මොහොතක නැගිටින්න අවශ්‍ය නිකන් සැඟවි සිටින ආරක්ෂකයෙක් වගේ සැඟවි සිටින හොරෙක් වගේ පේන්නේ නැහැ. නමුත් අවශ්‍ය වුණොත් නැගිටලා එනවානේ. අපි කියමු මොරකරුවෙක් දාලා ඉන්නවා ගේට්ටුව ළඟ පේන්නේ නැහැ. නමුත් ඔහු බලන් ඉන්නේ ගේට්ටුව දිහා. එතකොට පේන්නේ නැති වුණාට අදාළ මොහොතට කවුරුත් ආවොත් ගේට්ටුව ඉස්සරහට එනවා. අන්න ඒ වගේ අදාළ කාරණේදී නැකිටීමට අවශ්‍ය හැඟීම් විශේෂයක් චිත්තාභ්‍යන්තරයේ ගත වෙනවා. පවේ තණ්හා උපාදාන බව, පිනේ තණ්හා උපාදාන බව, ලෝභයේ තණ්හා උපාදාන බව, ද්වේෂයේ තණ්හා උපාදාන බව, මෝහයේ තණ්හා උපාදාන බව ආදී ඕන එකක් වශයෙන්. වචන ටික මම සිංහලෙන් කියව නිසා දැන් මෙතන පාලියෙන් කියන්නම්. තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා තණ්හාපච්චා උපාදාන උපාදානපච්චා භවෝ. ජීවිතය තුළ බලන්න එපා, අරමුණු තුළ බලන්න. භවපච්චා මෙහෙම තැබුවා නම් හෙට අනිද්දාට අනිද්දාට අර තැබුව එක හට ගන්නවා. මෙලොව වශයෙන් හට ගන්නවා, නැවත හට ගන්නවා. ජීවිත අවසානයටත් කය බිඳී ගියත් නැවත හට ගන්න හැකියාවක් මේකේ තිබෙනවා. භවපච්චා ජාති. ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් හටගන්නේ මෙන්න මේ ඇස තුළ සිදුවෙන්නා වූ මේ වරද නිසා. පරමත්ත ලෝකයේ එතකොට මිනිසුන් බුදුන් වහන්සේ පහළ වුණු සමාජයේ ඇස තුළ වරදක් කරගන්නවා. සාමාන්‍යයෙන් ඉන්ද්‍රිය බිඳ බලනවායි කියලා කියනවා, ඉන්ද්‍රිය අසංවරය කියලා කියනවා, තව මොන හරි කාරණයක් නිසා. දැන් එතකොට මොකක්ද ඒකේ හටගත්තේ? දුක්ඛ දෝමනස්සු පායසා සම්භවන්දී අයං භික්ඛවේ ලෝකස්ස සමුදයෝ. දැන් මේ ලෝකස්ස සමුදයෝ ලෝකේ හට ගැනීමද, ශරීරේ හට ගැනීමද, දුකේ හට ගැනීමද? එහෙනම් ලෝක කීවේ දුකට නේද? ඔන්න දුක සහ හේතුව. දැන් මේක තමයි අපිට මේ භවබන්ධනයෙන් මිදෙන්න පාවිච්චි කරන්න ඕන තථාගතරු හෙළි කළා වූ පහසු සුපිරි මාර්ගය. දැන් අපි තවත් එකකට යනවා. දැන් මෙතන මේ සැඟවුණා වූ හේතු වලට කියනවා රූප උපාදාන, රූප තණ්හා. දැන් අර වේදනා තණ්හා උපාදාන බව කියන එක පැත්තකට කතා කළා. පංචස්කන්ධ කියන වචනේ ගත්තොත් එහෙම රූප රූපය, වේදනාවෙන් විඳ, සංඥාවෙන් හඳුනා, අර සංඛාරයෙන් කියන දේ තමයි මේ තණ්හා උපාදාන බව කියලා පෙන්වන්නේ. සංඛාරයෙන් බැලී ගැටි ඒ රූප වේදනා සංඥා සංකාර හතර ඔය අරමුණ තුළ සිදුවෙන ආකාරයේ විශේෂයෙන් දැන ගැනීම චක්කු විඥානයේ කාර්යය. බලන්න බුදුරජාණන් වහන්සේ බෙදපු ලෝකේ. ඉතින් අපේ බෞද්ධ පින්නතුන් පරපරෙන් බෞද්ධ බවට පත් වෙලා බුදුන් ගෞරවනීය පුද්ගලෙක් බවට පත් කළා, වැඳුම් පිඳුම් කරලා අර පුණ්‍ය මාර්ගයේ සම්මත පිළි අරගෙන හිටියට පමණක් මදි. ලෝකේ ජය ගන්න ඕන නම් මේ ඔබේ ඇස තුල කන තුල ලෝකේ හොයා ගන්න ඕන. අපි එතෙන්ද ගේන්න බොහොම කල් මහන්සි වෙමින් මේ කරුණු පැහැදිලි කරනවා. අපි ගන්නවා තවත් එකක්. මේකේ තියෙනවා හයක්ම. මේ කල් තිබුණොත් හයම පැහැදිලි කරાવી. නැත්නම් එකක් දෙකක් තුනක් පැහැදිලි කරලා දැන් මේ සමුදේ වෙලා තියෙන දේනේ. අතීතයට ගිය දෙයක්. දැන් අපට අනුගමනය කරන්න ඕන දේ මොකද්ද? මිදීම. අත්ංගමං කියන එකේ තේරුම ඉක්මවා යාම. දුක ඉක්මවා යාම. අපි තවත් ලෝක සමුදයක් කතා කරමු. සෝතංච පටිච්ච සද්දෝච උප්පච්චති සෝත විඥානං තින්නම් සංගති පස්සෝ. ඒකත් අර විදිහටම ගැඹුරින් තේරුම් ගන්න ඕන. නිකම්ම සාමාන්‍ය කෙනෙක් විදිහට ගන්න නැතුව. මෙතන සෝත කියන්නේ කම්පෙත්ත නෙමෙයි. කන ඇතුළත අරමුණු ගන්න පුළුවන් සජීවී බව කනේ සිත උපදින තැන. සද්දෝ කියලා කියන්නේ බාහිරින් වෙඩි හඬක් හෝ බාහිර කුරුලෙක් කෑ ගන්න සද්දේ එතන නිකුත් වීම නෙමෙයි. මේක ඇවිත් කනේ වදින තැන ශබ්ද රූපය. මම ඔය මගේ ධර්ම දේශනාවල ළමා කාලේ කරපු වැඩක් කියලා තිබුණා.
ගොවි බිමක සිටියේදී ඈත ඉඳලා කමතේ ඉඳලා හයියෙන් කෑ ගහනවා විනෝදෙට. අවුරුදු 14ක 13ක ළමෙක් විදිහට මං හිතන්නේ. මොකටද මේ සද්ද ගිහින් එහා පැත්තේ පර්වතේ වැදිලා ආපහු සද්දේ නැහැටි අහන්න. දැන් මම හුවක් කිව්වනම් ඒක පිට වෙලා යනවා. තත්පර කීපයකට පස්සේ තමයි ගලගාවෙන් හූ කියනවා ඇහෙන්නේ. තව ටිකක් වෙලා යනකොට මගේ කනේ පතිත වුණාම තමයි මේ ගලගාව වැදිලා ආපහු වෙන සද්දේ කනේ ඇහෙන්නේ. කනේ පතිත වුණාම ඇහෙනවා. මම කියපු එක ඉවරයි. ආයෙ ඇහෙනවා මට. ඒ කියපු එක ඉවර නම් කොහොමද පස්සේ ඇහෙන්නේ? ඒ කියන්නේ ගුවන් යානයක් යනවා. අපිට පේනවා. නමුත් සද්ද පේන්නේ හුඟක් පස්සේ. මන්දයත් ආලෝකයේ ඉක්මනින් ගමන් කරන නිසා යන තැන පේනවා. ශබ්දේ ගමන් කරන්නේ වාතය ඔස්සේ අංශුවෙන් අංශුවට එන්න වෙලා යනවා. පස්සේ තමයි ඇහෙන්නේ. එතකොට අර පිට වෙන ශබ්දේ ඉවරයි දැන්. නමුත් අපට ඇහෙන වෙලාව තමයි අපට ශබ්ද රූපය කියන්නේ. නිසා ශබ්ද රූපේ බාහිර ලෝකේ නැහැ. ඒවා උදව්වෙන් ප්‍රසාදේ පහළ වෙන තැන කියන එක ඉගෙන ගන්න. සෝතංච පටිච්ච සද්දෝච uppajjati සෝත විඥානං. කනේ ශබ්දය හඳුනා ගන්නා වූ සිත පහළ වෙනවා. තින්නම් සංගති පස්සෝ. ඒක ඇතුලේ. දැන් ශබ්දයටත් අර වගේ බලමු. මේ ඇලීම් ගැටීම් ශබ්දයේද තියෙන්නේ අපි ළඟද? මෙන්න මේක විශේෂයෙන් තේරුම් ගන්න වෙනවා. මා කියලා තිනවා අපේ සංස්කෘතිය තුළ මේ නරියෙක් එහෙම හෝ කිව්වොත් එතකොට සද්දේ ආවා. දැන් ඔබේ හදවත සීතල වෙලා යනවා. එහෙම නැත්නම් බයවටපත් වෙනවා හිත ඇතුලෙන් තිබිච්ච කාරණා. මොකද මේ නරියා නැකත්කාරයෙක් ඔව් හූ කියන්නේ ගමට ඇවිදින් දැන් කවුරු හරි මැරෙන්න. ඒක නරියාගේද තියෙන්නේ ඔබේ හිතේද තියෙන්නේ? මේ මතේ ප්‍රචලිත කරලා නැති වෙනත් රටකට ගිහින් බැලුවොත් එහෙම නරියා හූ කරන්නේ හූ කියන එක ඌට අදාළ සද්දයක් කරුණාම මේකට අදාළ බයක් හරි මේ අනාවැකි නරියා අනාවැකි කාර්යයක් කරන්නේ නැහැ නේද කවුරු? අන්නේ විදිහට මේ බාහිර සිදුවීම් සම්බන්ධයෙන් අපි දරන්නා වූ ආකල්ප චිත්තාභ්‍යන්තරයේ තිබී එන්නේ. ඇත්තටම බය කියන්නේ ලෝකේ තියෙන එකක් නෙමෙයි හිතේ හදාගත් එකක්. තරහ කියන්නේ ලෝකේ තියෙන එකක් නෙමෙයි හිතේ හදාගත් එකක්. මේ වගේ අපේ දුක කියන එක ලෝකේ නෙමෙයි තියෙන්නේ මෙන්න මෙහෙම සිතේ හදාගෙන ඒක උපදවාගෙන පරණ කරගත්ත දෙයක් උපදවාගෙන දැක පීනු වෙච්ච දෙයක් දැන් නැහැ. නමුත් ඒක තලු මරනවා නැත්තම් ඉඳවනවා. සැප දුක දෙකම බලුවහම පීනු වෙච්ච සිතුවිලි දෙකක තලු මැරීමක්. එමයි ගැඹුරට සාධාරණකට තේරුම් ගන්න ඕන. එහෙනම් අර විදේශීය රට එක්කෙනයි අපි ගමු. එතකොට නරියාගේ ශබ්දය සෝතංච වටි සද්ද uppajjati සෝත විඥානං. දැන් තින්නම් සංගති පස්සෝ නරියෙකෝ කිව්වා එන පොට නම් හොඳ නෑ. කවුරු හරි ගමේ මැරෙන්න ඔය ඇවිදින් අනාවැකි කියලා යන්නයි ආවේ කියලා ඉතින් බය වෙනවා. එහෙම නැත්නම් වයස පුද්ගලයෙක් නම් ඕකට හොඳටම බය වෙලා හෘදයාබාධයක් හැදලා මේ යන්නත් පුළුවන්. ඒ අර වේදනාපච්චය පස්සපච්චය වේදනා වේදනාව දුකක් කොට ගත්ත කෙනාට. නරියාගේ සද්ද නෙවෙයි ඒක අර තමන්ගේ ගත්තේ වේදනාපච්චය තණ්හා. උපාදාන බයටපත් වෙලා මැරෙන්නත් පුළුවන් නැත්නම් ගහින්නත් පුළුවන්. විදේශී රට කෙනෙක් ගන්නවා. සත්තු සම්බන්ධයෙන් ඔය ආකල්ප මොකක්වත් නැහැ. ඉතින් ඔයාටත් පස්සපච්චය වේදනා. වනාන්තරයේ හිටපු හිවලෙක් ඇවිදින් සින්දුවක් කියනවා. එහෙම නැත්නම් ඔහුගේ ගීය ගායනවා. නැත්නම් ඔහුගේ වේදනාවක් පිට කරන්න ගීතය ගායනවා. මම නම් හොඳ ආකාරම දන්නවා ඒක ඔහුගේ ආතතිය පිට කර ගැනීමට කරන වැඩක් කියලා. ඒවා පිළිබඳ නිරීක්ෂණ මට තියෙන නිසා ඒ නිසා අපිට අදාළ දෙයක් නෙවෙයි ඒක. ඒ පුද්ගලයාට බයක් ඇති වෙන කාරණේකුත් නැහැ. එතකොට මේ වේදනාව යන්න විඳීම යන්න ලෝකේ රූපේ ශබ්දේ තියෙන එකක් නෙවෙයි. ඊට එහා පැත්තට තමන් හදාගත්ත වේදනාවක් තමන් ඇලුණු ගැටුණ තමන් රෝපණය කරගත්ත අතීතයක් මතුවෙන්න මේක උදව් වෙනවා. මාර කියන්නේ සුවඳක් දැනෙන විට තෙලින් බැදෙන ආහාරයක දිවට කෙලවුණනවා. ඇයි? ඒ සකස් කරලා තියෙන ජීවහා ප්‍රසාදයේ ජීර්ණ පහසුව සඳහා කේට ගන්ති ක්‍රියාත්මක වෙන්නේ. ඒකට සුවඳට අර ඇලුණු ස්වභාවය නැත්තම් සුවඳේ පීර්බවන හිත කොටගෙන එනවා. අන්න ඒ වගේ ඒ කටට කෙලවෙනවා වගේම ප්‍රසාදයන්ට ගැටෙනකොට චිත්තාභ්‍යන්තරයේ තිබෙනා වූ මෝඩකම් ටික එළියට එනවා.
පෘථග්ජන පුද්ගලයා සම්බන්ධයෙන් නම් කියන්න තියෙන්නේ හදාගත්ත මෝඩකම් ටිකක් එළියට අරගෙන ඒකෙන් විඳවනවා. ඒක ලෝකෙ සිදුවන දෙයක් වශයෙන් තමයි ඊට පස්සේ කල්පනා කරන්නේ. මේ සතෙක් ඉන්නවා කැරපොත්තයි කියලා. ඌ හරියට සමාජයට මෙහෙවරක් කරන කෙනෙක් කියලා තියෙන්නේ මන් දන්න හැටියට මරන්න එපයි කියලා. නමුත් අපි සමහර අය මේ කැරපොත්ත දැක්කහම පුටු උඩ නැත්නම් බහින්නේ නැහැ ඇඳක් උඩින්. ඒ තරම් කැරපොත්තට බයයි. මේ මිනිස්සයාට කරන්න පුළුවන් කිසි දෙයක් නැහැ කැරපොත්තට. කැරපොත්තා කියන සතාට වැටුනොත් එහෙම ආපහු අනිත් පැත්තට තනියෙන් නැගිටින්නත් බැරි සතෙක් මන් දන්න විදිහට. කවුරු හරි නැගිටිනකල් දවස් ගාණක් උඩු බැලට හරි ඉන්නවා කකුල් හරවා ගන්න බෑ. ඉතින් අපිට මොන බයක්ද ගෙනත් දෙන්නේ? මොකුත් ගෙනත් දෙන්නේ නැහැ. නමුත් සංසාරික පුරුද්දක් හරි හදාගත් එකක් හරි පරණ එතෙන්ද එනවා. ඔය සමහර දැන්වීම් වලත් පෙන්නන්නේ රට පෙරලන්න දුවන හැටි. අන්න ඒ වගේ. එතකොට බය කලේ කැරපොත්තද කැරපොත්ත ප්‍රත්‍යක් පමණයි බය ඔබේ හිතේ තිබිලා එන්නේ. අන්න එහෙම පස්සපච්චා වේදනා ඒ වේදනාවට අර තමන් හදාගත්ත බයට නැත්තම් සතුටට මොකක් හරි කාරණේ නිසා අර ශබ්දේ නම් ගීතයක නම් වේදනාවට ඇලෙන ගත තණ්හා. තණ්හා පච්චා උපාදාන අර වගේම උපාදාන වෙනවා. උපාදානොත් නිදිගස් විතර හේතු ඉතුරු වෙනවා භව. එහෙනම් ඔන්න අනාගතේ හටගන්න හේතුවක් ලැබුවා. එහෙනම් නැවත ඉපදීමේ දුක සිද්ධ වෙනවා ඊට පස්සේ. ඇයි නැවත උපදින්න ලැබුවේ? එනිසා මව් කුසෙන් බිහිවී නැවත ඉපදීම වගේම ජීවිතය තුළ නැවත උපදින්නේ තියපු දෙයක්. තියන්නේ තණ්හා උපාදාන භව කිරීමෙන්. මෙන්න වැරැද්ද. මෙන්න සසර හදන වැරැද්ද. මෙන්න දුක හටගන්න හේතුව තබන හැටි. දැන් මේ විදිහට අපට කනනාසය දිව කය පහටමත් ඔය වගේ උදාහරණ සහිතව මේ ගානංජ පටිච්ච ගන්ධෝච ජීවහාච පටිච්ච රසෝච කායංච පටිච්ච පොට්ටබ්බෝච මනෝ පටිච්ච ධම්මෝච කියන එක ඔස්සේ ඔය විදිහටම චිත්තාභ්‍යන්තරයේ නිදිගත් සිතට හේතු ඉතුරු කරන හැටි ලෝකස්ස සහ සමුදයංච දේසිස්සාමි. ඒක ලෝකයා දන්නේ නැහැ බුදුන් වහන්සේ පැහැදිලි කරපුවාම එහෙම වෙනවා කියලා තේරෙනවා. එතකල් නම් මම යනවා මම එනවා කනවනවා මට තරහ එනවා. ඒ මට කියලා කතා කරන්නේ කයට. දැන් බුදුරජාණන් වහන්සේ මෙතන මම කියන්නේ කයට නෙමෙයි. අර ඒ මොහොතේ මේ ලෝක කියන්නේ පංචස්කන්ධය නම් ඒ පංචස්කන්ධයට ආපු දේ තමයි උන්වහන්සේගේ මම. මම වුණාම මගේ වෙනවා මගේ වුණාම මගේ ආත්ම වෙනවා. එතකොට මොකද වෙන්නේ? සසරට බැඳෙනවා. අර තණ්හා උපාදාන අවිද්‍යා සංකාර වෙන්නේ මම මගේ ආත්ම කොට ගැනීමෙන්. එතකොට එතන ලෝක ඔන්න ඔය විදිහට රූප දනා සංඥා සංකාර විඥාන පහ පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධේ බවට පත් වී සතරට අහු වෙනවා. නැත්නම් ලෝක සමුදයංච දුක්ඛ සමුදයංච. දැන් ඒක හොඳ දෙයක් කියලා බුදුන් වහන්සේ වදාරන්නේ ඒක වැරදි දෙයක් කියලා කියන්නේ. අන්න මේ ක්‍රියාකලාපය තුළ ඒ මොහොතට ආපු හැඟීම සමග ඇලීමෙන් ගැටීමෙන් මගේ බවට පත් කරගන්න මම මගේ බවට පත් කරගන්න යමක් එහි ඇති වශයෙන් සහ ඒ හැඟීම මගේ ආත්ම වශයෙන් ගන්නවා. එතකොට තථාගතයන් වහන්සේ තවත් සූත්‍රවල මෙන්න මේ ස්කන්ධ පංචකය තුළ ඇතිවෙනා වූ ඇලීම ගැටීමට ඒ මොහොතේ ඇතිවෙන මේ ස්වභාවය ඒතං මම ඒ මගේ ඒතෝහං අස්මි මම මගේ ඒ මගේ ආත්ම කියලා වචනෙන් කිව්වේ නැති වුණාට මේ ක්‍රියාවලිය නම් කරනවා හැම. ඔහුට ඒකේ ඇලෙන්න ගැටෙන්න වෛර කරන්න බය වෙන්න දෙයක් තියෙනවා. අන්නේ තියෙන එක තමයි නිත්සුකාත්ම කියලා කියන්නේ. ඒ නිසා ඒතං මම හේතුහමස්මින් යසෝමේ අත්තයි නිත්සුකාත්තයි දෙකම ලෝක සමුදයංච. දැන්
දැන් ඉතින් මේ විදිහට අපට තිබෙන්නේ අර සම්මතයේ පරම සත්‍ය කියලා පිළිඅරගෙන සමාජගත දුක සංසිඳීම සඳහා සම්පූර්ණ කාලය දූ ජීවිතයක්. නමුත් මේ වැරැද්ද හදන්න නැති තාක්කල් චිත්තසංතානගත දුකින් මිදෙන්න බෑ කිසිවෙකුට. අර සමාජගත දුක ජලයේ විදුලිය දුරකථන මහා මාර්ග නැතිකම විරක්‍යාව නැතිකම තුලින් ඒවා ලබාගෙන කැම්බීම් ඇඳුම් හොයාගත්තාම ටිකක් සහනදායී වෙයි. නමුත් මේ චිත්තාභ්‍යන්තරගත වීමේදී සිදුවෙන දේ තමයි කෙලෙසෙනවා. ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන් සිත කෙලෙසෙනවා. ඒකේ දැන් යම්කිසි දෙයක් කුණු වුණාම ඊළඟ තියෙනකොට ඒ කුණු ගන්ධය විඳින්න ඕනනේ. අයින් කළා නැත්නම්. අන්න ඒ වගේ මේ ස්වභාවයේ මේ තැවෙන දැවෙන එක කෙලෙස් දුර්ගන්ධය. ඒකෙන් මිදෙන්න මේ මිහිතලේ නැත්තම් මේ පොළොව තුල කෙටි කාලීන මගහැර යාමේ උපක්‍රම තිබුණාට මත්පැන් හෝ වෙරවීම තුලින් හා සිහි නැතිවීම තුලින් සමතෙක් නැහැ. බුදුවරු ලෝකේ කළ ධර්මයේ තේරුම් අරගෙන මේ වැරද්ද හදා ගන්නව වරුණව වෙන ක්‍රමයක් නැහැ. අන්න එහෙමයි බුදුවරු ලෝකෙට වටින්නේ. කොහොමද බුදුරු වටින්නේ? අපි හීනෙන්වත් හිතුවේ නැති දුකටපත් මේ වැරද්ද අපි ළඟයි තියෙන්නේ කියලා පෙන්වලා දෙනවා. ඒ විතරක් නෙමෙයි මේකේ ඉන්න ඕනේ නැහැ. මේ ඇලි ගලි විඳවන්න ඕනේ නැහැ ජීවිත කාලයම. තථාගතෝ වික්ඛ අරහං සම්මා සම්බුද්දස්ස අනුප්පන්නස්ස මග්ගත්ත උපාදේති. නූපන් මග උපතලා දෙනවා මෙතනින් යන්න. නමුත් ඒ බැන අවධානය යොමු කරගන්න නැති පුද්ගලයා පැණිහැලියේ වැටෙන ඇඹලයා වගේ. සාමාන්‍යයෙන් ඇඹලයාට පැණිහැලිය වැටෙනම ගොඩ වෙන්නත් බෑ. මේ මැරිලාමයි වැටෙන්න යන්නේ ගොඩ එන්න බෑ කොච්චර පැණි තිබුණත්. මොකද මමත් දැකලා තියෙනවා සමහර ලාවට ඔය වහන්න බැරි වුණ ඉවත් කරපු නැත්නම් පැණි බෝතල් වල මුඩිය වහන්න බැරි වෙලා ඉවර වෙච්ච තැනක වුණත් ඒකට ගියාපුවම අහිංසකෙක් පැණි කන්න ගිහින් මැරිලා. ඒ වගේ මේ කාමය කියන එක ලෝකයේ තියෙන දෙයක් කියලා හිතා ගන්න පැණිහැලිය වැටිච්ච ඇඹලයි ටික ඒ මත්තෙන් ජීවිත නසා ගන්න හදනවා, එහෙම දිනා ගන්න හදනවා. නමුත් තථාගතයන් වහන්සේ මේ අපි කතා කරපු චක්කුච්ච පටිච්ච රූපේච සෝතනච්ච පටිච්ච සද්දෝච ගානංච පටිච්ච ගන්ධෝද කියන කාරණාවට Taman හිතේ හදාගන්න දෙයක් කාමය. සංකප්ප රාගෝ පුරිසස්ස කාමා නේතේ කාමයානි චිත්‍රානි ලෝකේ රූපේ සබ්දේ ගන්ධේ රසේ කාමයක් නැත. Taman හදාගත් එක කාමය. පැණිහැලියේ වැටුණ ඇඹලයා ගැලවෙන්න තේරෙන්නේ නැහැ. තවත් සුපිනූපමා කාමා ඔක සිහිනයක් වගේ දෙයක්. ඇත්ත දෙයක් නෙවෙයි ඔය. නමුත් බණ ඇහුවේ නැත්නම් අවධානය යොමු කළේ නැත්නම් අනුවිතර්කණය අනුවිචාරණය කළේ නැත්නම් මේ පෙළනහො පෙළ ඔබේ ඇසේ කනේ සිදුවෙන ආකාරය පිළිබඳ සිත යොදලා බැලුවේ නැත්නම් මේ බුදුර උගන්නන පරමත්ත ලෝකයෙන් ගැලවෙන හැටි පරමත්ත ලෝකයේ දුකින් ගැලවෙන හැටි ඕනකමක් ඇති වෙන්නෙත් නැහැ. අරක තියෙනවා යාලට. ඉතින් ඔය සාමාන්‍යයෙන් ඕනෑම දේශනාවක කොතනින් හරි ඔය ලෝක සම්මතයේ පවතින උදාහරණයක් එකක් ඉදිරිපත් කරන එක මගේ පුරුද්ද. ඒ නිසා අද ගන්න මේකට පැණිහැලියේ වැටුණ ඇඹලයා වගේ කියලා. මම ඉතින් කවුද ඇඹලයි කියලා කියන්නේ නැහැ. ඒකට ඉතින් සාමාන්‍ය වචනයක් තියෙනවා මගේ શબ્දලෝසෝකයක නැහැ. නමුත් කියන්නම් තොප්පිය හරිනම් දාගන්න. දැන් ඊට පස්සේ ඕක නෙමෙයි කරන්න ඕනේ. දැන් මේකෙන් ගැලවෙන හැටි. අන්න බුදුවරු පෙන්නපු කාරණාව. ලෝකයේ ඉක්මවාන හැටි. නැත්තම් මේ දුක හට ගන්න හේතුව නිදන් කිරීමෙන් නිදහස් වෙන හැටි. අන්න තේරුම් ගන්න ඕන දේ. දැන් මේම කතා කළේ මොකක්ද? දුකටපත් වෙන පෙළදහම. පොතේ පෙන්නන එක ඔබේ සිතේ ඇහි කනේ නාසයේ සිදුවෙන පෙළදහම. ඉතින් පෙළදහම දැනගන්න ඕනනේ. ඔය පෙළදහම දැනගත්තට නතර වෙන්නෙත් නැහැ. දැන් ඔය පෙළදහම තමයි ඔය අභිධර්මයේ උගන්වනවා කියලා පෙන්නන්නේ. පෙළදහම දුකටපත් වෙන හැටි උගන්වනවා. තවත් වචන පාවිච්චි කරලා ඒක තමයි උගන්වන්නේ. නමුත් මානන් දකින්නේ මේ තමයි බුදු සමය අභිධර්මයේ මේ පෙළදහම ඉගෙන ගන්න ඕනේ ඊළඟ පෙළ. මේකටපත් වෙන හැටි නෙමෙයි. ඒක වෙලා දැන් තියෙන්නේ. ඒ උණ දේ තමයි තථාගතයන් වහන්සේ මේ වචන වලින් පෙන්වන්නේ දැන් ගැලවෙන හැටි. අන්න ඒක පෙළදහම ඉගෙන ගන්න ඕන. ඊට පස්සේ පෙළදහමට අනුගත වෙන්න ඕන. නැත්තම් පෙළදහම අනුගමනය කරන්න වෙනවා.
අන්න බොහෝ දෙනාට පෙළ දහම ඇහුණට ඉන් එහාට අනුගමනය කරන්න තේරෙන්නේ නැහැ. මුත් තථාගතවරු අත්තාහි අත්තනෝ නාතෝ කෝහි නාතෝ පරෝසියා කියලා තමන් දිවිනක් කොටගෙන වාසය කරන්න කාගේ සරණ යන්න එපයි කියලා පෙන්වන්නේ මේ බුදුවරු පෙන්වපු පෙළ දහම භාවිතා කරලා ඔබ මේ කරවිල ගෙඩියෙන් ඉක්ම යන්න. ඔය කරවිල ගෙඩිය කියන්නේ පැණි රහ දෙයක් නෙමෙයි තිත්තනේ. ඉතින් ඔකට පණුවෙක් වැටුනහම ඌට යන්න බෑ. එයා කරවිලම කකා ඉන්න ඕනනේ. ඒ නිසා පෘථග්ජන පුද්ගලයාට කරවිලේ වැටෙන පණුවාගේ කියන උදාහරණෙත් හරියටම හරි. කරවිල කන ආරන වෙන මකන්න ගැලවෙන්න තේරෙන්නේ නැහනේ. නමුත් වෙන ගියාම එළවලු පළතුරු පැණි රහ ඕන තරම් දේවල් තියෙනවා යන්න පුළුවන් නම්. පණුවට ඉගිල්ලෙන්න තටු නැහනේ. පළතුරු මැස්සනම් ඉගිල්ලෙයි සමහර විට. අන්න ඒ වගේ. ඒ නිසා මේ පෘථග්ජන පුද්ගලයා නිරූපණය කරන්නේ කරවිලේ ගෙඩියේ ඇටුණු පණුවාගේ චරිතයයි. එයම ඒකෙම අටලෝ දහමට අදාළ දේවල් දිනපතා කතා කර කර ඇලෙනවා ගැටෙනවා මුලා වෙනවා වාද විවාද කරනවා තරඟ කරනවා විරෝධතා ව්‍යාපාර දක්වනවා බැනර් ප්‍රදර්ශනය කරනවා ආණ්ඩුවට බනිනවා දිවි නසා ගන්න යනවා. ඒ තමයි කරවිලේ වැටෙන පණුවාගේ චරිතය. නමුත් තථාගතයන් වහන්සේ ලෝකස්ස අත්තගමංච දේසිස්සාමි ඉක්මන හැටි පැහැදිලි කරනවා. කොහොමද මේකේ තියෙන්නේ? කතමංච වෙක්කේ ලෝකස්ස අත්ංගමෝ. එහෙමත් පාරක් තියෙනවානේ. අන්න දුකින් මිදෙන පෙළ දහම. ආයෙත් ගන්නවා. චක්කුංච පටිච්ච රූපේ චුප්පච්ච චක්කු විඥානං තින්නං සංගති පස්සෝ කියන කාරණේ තියෙනවා. මම මේ පස්ස පිළිබඳව විශේෂයෙන් හඳුන්වා දෙන්නේ මොකද අර තුනේ එකතුව පස්සේයි කියලා පොතේ තිබුණාට මට ඒක එහෙම පිළිගන්න බෑ. මේ විඳින්නේ වර්තමානයක් නෙමෙයි අතීතයක්. ඒක සිත ඇතුලේ තිබිලා එන්නේ. එතකොට ඒකට අහුනොත් ආයෙත් අර පරණ පාර යන්නේ. පස්සපච්චා ස්පර්ශ වීම තුළ තමන් සැප කොට ගත්තා නම් ඇලෙනවා දුක් කොට ගත්තා නම් ගැටෙනවා වෛර කර ගත්තා නම් වෛර වෙනවා වාරය කර බය වෙනවා. ඒක බාහිර ලෝකෙ තියෙන එකක්ද? ඒ නිසා මම දකින්නේ මේ තින්නම් සංගති පස්සෝ කියන එකේදී බාහිරේව ප්‍රත්‍ය ප්‍රසාදයේ ගෝචර රූපේ ප්‍රත්‍ය නමුත් අර හිතේ හදාගත්ත මතේ එන එක ඒකට ප්‍රත්‍ය මගින් හට ගන්නවා. තමන් මේ ලෝකේ තමයි දැන් පස්සපච්චා වේදනා ගෙනිච්චේ. දැන් පීනු වෙච්ච එකක් නේද? තමයි පීනු වෙනවා කියන්නේ කල්ලික්ම ගියා කියන එකනේ. ඊයේ පෙරදා පළමුදා පසු කාලිනව හදාගත්ත ලෝභයක්, ද්වේෂයක්, මෝහයක්, ඊර්ෂ්‍යාවක්, කාමයක් තමයි මේ බුත් විඳින්න හදන්නේ. සාමාන්‍යයෙන් ඉතින් හොඳට ආහාර ගන්න තියෙන රටක ගමක ගෙදරක පිළිණු ආහාර කන්නේ නැහැ. ඒගොල්ලෝ මේ පිළිණු ආහාර පස්සේ පන්නන්නේ ඇයි? ඔක අතහැරලා දාන්න. කොයිට වඩා හොඳ සැනසෙල්ලක් තියෙනවා. අන්න මේකේ පෙන්නනවා. පස්සපච්චය වේදනා. වේදනාපච්චය තණ්හා. ඒක එයි. එයාට එකතු වෙන්න එපා කියලා මේ කියන්නේ. ඒ තණ්හාව නැති කරන්නේ කොහොමද? ඒක තියෙන්නේ ස්කන්ධ පංචකයෙන් නම් ඒකට සිහිය යොදවන නම් එතෙන්ට ඊළඟකට එන්නේ නෑ නේද ඒක? ඒකට සිහිය යොදුන්නේ නැත්නම් තමයි වේදනාපච්චය තණ්හා, තණ්හාපච්චය උපාදාන, උපාදානපච්චය භව කියන පාරේ යන්නේ. දැන් තස්සා ඒව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. ඒක රූප තණ්හාද, ශබ්ද තණ්හාද, ගන්ධ තණ්හාද, රස තණ්හාද, පොට්ටබ්බ තණ්හාද, පාප තණ්හාද, ධාන තණ්හාද, පුණ්‍ය තණ්හාද ඕන එකක්. තණ්හා කරන්නේ නැතුව අන්න තණ්හාව නැති කිරීමෙන් ලබන සපත නිර්වාණය කියන්නේ මෙතෙන්ට යොදන්න වෙන්නේ. මොහොතකින් නැතෙනවා නම් ඊළඟ ස්කන්ධ පංචකයට මෙයාට නෑදෑකම් තියන්න බෑ අතහරින්න ඕන. අන්නේ අතහැරෙන හැටි තමයි පෙන්වන්නේ. තස්සායව තණ්හාය අශේෂ අර ශේෂ තමයි උපාදාන බව. ඒ ඊළඟ එහෙම නැත්නම් ඊළඟ චිත්ත විදියට මේක සම්බන්ධ කරලා පස්ස ගන්න තියන්නේ නැතුව ඒ මොහොතට මෙතෙන්ට සති කියන දැනීම ගෙනත් මේ පිළි වෙච්ච දේ මොකටද වලදන්නේ කියලා හිතලා අශේෂ විරාග නිරෝධෝ. ශේෂ වෙන්න දෙන්නේ නැති එකට අශේෂ කියනවා, නොයල්මට විරාග කියනවා. අර අනාගත ඵලයක් උපදින්න හේතු ඉතුරු වෙනවට නිරෝධ කියනවා.
දැන් ඒ තණ්හාව නැති කිරීමෙන් ලබන සැපත කියන මෙන්න මේ චතුස්සත්ත්‍ය නැති කිරීම මේ ඇහි කනේ නාසයේ දිවේ කයේ මේ මොහොතේ සිදු වෙන්න ඕන කරුණා. මොකද අනාගතයට තිබොත් ආසාදේ ආදීනෝව දන්න නිසා තමයි මේ නිස්සරණයට ඔබ පෙළඹෙන්න වෙලා තිබෙන්නේ. තණ්හා නිරෝධා, උපාදාන නිරෝධෝ, උපාදාන නිරෝධා, භව නිරෝධෝ. දැන් ජීවිතේට එක වතාවද නෑ. ඇසේ කනේ නාසයේ දිවේ කයේ රූපේ ශබ්දේ ගන්ධේ රසේ ස්පර්ශේ පවේ පිනේ ධානයේ ඕනෑ එකක මෙන්න දුක ඉක්මවා නැහැටි අපහරින හැටි මේ තමයි අතහැරීම. මේ ක්‍රියාව කරනවා නම් ඔහු මමත්වයෙන් ගන්නෙ නැහැ. නිත්සකාත්ම වශයෙන් ගන්නෙ නැහැ. මොකද එහි අර දුක්ඛ කියන්නේ අර ඔබට ඊර්ෂ්‍යාව ක්‍රෝධය තියෙනවා නම් යමක් තියෙනවා දැන් ගන්න දෙයක් නැති බව තමයි දුක්ඛ. මගේ කොකන්න දෙයක් නැති බව අනිත්‍ය දුක්ඛ කිසිවක් නැති බව එහෙනම් ඒක ආත්ම කොට ගන්න දෙයක් නෑ. තණ්හා නිරෝධා, උපාදාන නිරෝධෝ, භව නිරෝධෝ, භව නිරෝධෝ ජාති ජරා මරණ නැහැ කියනවනේ. එහෙනම් භව නිරෝධෝ නිබ්බාණං. මෙහෙම බලනවා නම් අර හුදු දුක් රස හේවත් කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදය වෙනකොට නිරෝධ වෙන්න පටන් ගන්නවා. ඉස්සරලා තිබුණේ සමුදය හෝති හට ගැනීම, ලෝකේ දුක හට ගැනීම. දැන් ඒක වෘත්තඥයට අයිති දායාදය. දැන් මේක තේරුම් ගත්ත පුද්ගලයා දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ හෝති. ඔන්න පටිසෝතගාමී වෙන තැන, ලෝකේ කඩන තැන. මේක මෙතරම් මම මේ අග කොටස කෙටි කළේ මේක බොහෝ කල්පටන් මගේ දේශනාවල මම ඉදිරිපත් කරලා තිබෙනවා මේ සූත්‍ර දේශනා ආශ්‍රයෙන්. ඒ නිසා අපිට පාඩම් ඇති එක පාඩම් කරගත්තට බෑ. පාඩම් කරගන්නත් ඕන, දැනගන්නත් ඕන. නමුත් පෙළ දහම ඊට පස්සේ යොදන්න වෙනවා. පෙළ දහම යෙදෙන්න වෙනවා ඇසේ කනේ නාසයේ දිවේ කයේ. දැන් මේක මෙහෙම අනාගතයට නොතබන්නට අතීතයේ ඇවිදින් පිළුණු දෙයක් වශයෙන් අතහරින්නට මහන්සි වෙන්නට මෙතෙන්ට ගේන්න ඕන මොකද්ද? මේක දකින සතිය. දැන් සිහියෙන් කටයුතු කිරීමේදී අනාගතයට නොතබ අවසන් කිරීමේදී ඔහු මොකද කරන්නේ? සතිය වඩනවා. සතිය වඩනවා නම් ධම්මවිචය විරිය ප්‍රීති පස්සද්ධි සමාධි උපේක්ඛත් වැඩෙයි. අර දැවිලි තැවිලි වෙනකොට. එහෙමනම් ගෞතම බුදුවරු ලෝට හෙළි කරව දාලා වූ අවිද්‍යාවෙන් දුර වෙන විද්‍යා මාර්ග තමයි තියෙන්නේ. අර මොහොතක් පාසා මේ නිරෝධය සිදු වෙනවා නම් මම ඒකට වචනෙකුත් කියනවා. සමහර සූත්‍රවලත් ඒක තියෙනවා විද්‍යා විමුක්ති කියලා. විද්‍යාව පහළ වීම සහ අර දුකින් මිදීම. එතකොට ඒක ලෝකය නැත්නම් දුක ඉක්මවා යාම. ඔබටත් මෙම සියුම් කරුණු තේරුම් අරගෙන තමන්ගේ අර සම්මත ලෝකයේ ක්‍රියාකාරකම් යහපත් දේවල් වලට ආයිබෝන් කියන්න බැහැර කරන්න යන්නේ නැතුව විවේචනය කරන්න නැතුව අනිත් අය සමග හිටමින් අභ්‍යන්තරයෙන් මෙන්න මේ නිරෝධගාමිනී ප්‍රතිපදාවට ප්‍රවිෂ්ඨව නිවීම සැනසීම ඔබට හිමි නිවීම සැනසීම යහාත්ම වශයෙන්ම හිමි කරගන්නට නුවණ පෑදේවායි ප්‍රාර්ථනා කරමින් ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්මදේශනයේ ප්‍රඥා නාලිකා තුළින් විකාශය කිරීම සඳහා සැදැහි දායකත්වයේ දරනු ලබන්නේ ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය හේද නිලධාරිණී විශ්‍රාමික DMK මණිකේ දිසානායක මාතාව විසිනි. අරමුණු අතර වසර 45කට පෙර පරලෝසපත් වී පැපත් DM ටිකිරි බණ්ඩාර පියාණන්ට හා KA පුංචි මණිකේ මෑණියන්ට මෙම පුණ්‍ය කුසල් හිස්තනක් අවශ්‍ය නම් අනුමෝදන් වේවා. හැමෝටම අවශ්‍ය නැහැ කියලා බුදුන් වහන්සේ වදාරන්නේ. මෙම ධර්ම දානමය කුසලයේ හේතු කරගෙන සසර ගනුදෙනු නිමා වේවා. උතුම් ආර්ය මාර්ගය අවබෝධ කර ගැනීම පිණිස හේතු වේවා. හැබැයි මනුස්ස ලෝකේ ඉපදිලා වෙන කොහෙවත් එහෙම නැහැ. එමෙන්ම මේ පරලෝකයේ M ජයසේන පියාණන්ටත් සෝමාජයකොඩි මාතාවටත් මේ පුණ්‍ය කුසල් අවමුදන් වේවා. සසර දුක් නිම වේවා. උතුම් ආර්ය මාර්ගය අවබෝධ කිරීම පිණිස හේතු වේවා. එමෙන්ම පින් බලාපොරොත්තු සිටිනා වූ සියලු මියගිය ඥාතීන් පින් අනුමෝදන්ව සුවපත් වේවා. ඒ ජීවිතේ සුවපත් වෙනවා වරහම පින් අනුමෝදන් වෙලා සසර දුකින් මිදෙන්න ඕන නම් මේ ලෝක නිරෝධයක් ඕන නැහැ. එසෙම් ධනපාල සේතුංග මහතාට නිදුක් නිරෝගී සුවය ලැබේවා. චිර ජීවනයේ සැලසේවා. රුවන්පාලිත බණ්ඩාර, කසුම් සීවලී බණ්ඩාර, නලින් පද්ම බණ්ඩාර, ඉසුරු චාමික බණ්ඩාර යන පුතුන්ටත් ධර්ම දානමය කුසලෙන් යහපතක් සැලසී සියලු බලාපොරොත්තු ඉටු කර ගන්නට ලැබේවා. දුක් දුම්නස් දුර වේවා. සෞභාග්‍ය උදා වේවා. චිර ජීවනයේ සැලසේවා. ධර්මාවෝදය පිණිසත් මං පෑදේවා. උපේක තුල්වන් බණ්ඩාර සේතුංග මනුපුරාටත් සක්‍යා සේතුංග මිනිවිරියටත් නිදුක් නිරෝගී සුවපත් වේවා. සෞභාග්‍ය උදා වේවා. අනාගතයේ සඵල වේවා. නිලෝෂී ලසන්තිකා සහ සජිනා දියණියන්ටත් පවුල් වල සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ සැලසේවා. සියලුම සහෝදර සහෝදරියන්ට මෙම
ධර්මස්සවනේ පුණ්‍ය කුසල් වලට වඩා උතුම් ධර්මාභෝධය පිණිස හේතු ආසනා වේවා. සේවා ස්ථානයේ වන මිනුවන්ගොඩ සෞඛ්‍ය වෙළඳාරී කාර්යාලයේ සියලුම කාර්ය මණ්ඩලයටද COVID-19 මර්ධනය සඳහා වෙහෙසවන්නා වූ සියලු සුවිරුවන්ටද රෝගී වෙසෙන්නා වූ සියලුම දෙනාට මේ පින් කුසලය පාරමිතාවක් වේවා. චිරජීවනය සැලසේවා. තෙරුවන් සරණ ලැබේවා. ජීවිත ආරක්ෂා වේවා. සියලු සිත්වල මෛත්‍රී හිතවල දේවා මෙම ධර්ම දානය සිදු කිරීමට උපකාර කළ සියලුම කාර්ය මණ්ඩලවලටද වචනයකින් හෝ උපකාර සියලු දෙනාටම මේ උතුම් කුසලයානුමෝදන් වේවා. මෙනිකේ දිසානායක මහත්මයාටත් උතුම් නිර්වාණාදී බෞද්ධ පිණිසම මෙම පුණ්‍ය ධර්මයන් හේතු පාරමිතාවක් වේවා. සසර දුක්කින් සියලු දෙනාම මිදේවා. ගෞරවනීය දේශකයන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායු සම්පන්නිය පිණිස මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු ආසනා වේවා. මට අලුතින් කියන්න දෙයක් නැහැ. කාලයත් අවසන් නිසා ඔබ හැමදෙනාගේ පැතුම් සඵල වේවා. හැමදෙනාට ධම්මැස පෑදීමට සහ මේ ලෝක නිරෝධයට මං පෙත් පෑදේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බිහිතෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව. හැමදෙනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං